නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය තුනුරුවන අනන්ත ආශිර්වාදය දිව්‍යංගී දෙහිමි රැකවරණි සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 56 සී හලියද්ද දන්තුරේ පදිංචි පින්වත් පී.ඒ. ප්‍රේමදාස මහත්මයා ඇතුළු දූදරු පිරිස එක රාශි වෙලා ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිනවා. මීට වසරකට පෙර මිය පරලොව ගිය ආර්.පී. ප්‍රේමාවතී රණතුංග පින්බර මෑණියන්ට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන සත්පුරුෂ අදහසින් තමයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දානමය උතුම් පින්කම සිද්ධ කරගන්නේ. අපිට මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ පින්වත්නි වේගයෙන් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් වේගයෙන් මරණය කරා යමින් පවතිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගෙයක් ගිනි ගන්නකොට පින්වත්නි බුද්ධිමත් කෙනෙක් මොකද කරන්නේ? ගෙයක් ගිනි ගන්නකොට බුද්ධිමත් කෙනා පින්වත්නි දුවල පැනලා තමන්ට ගන්න පුළුවන් බඩු ටික එළියට දාගන්න මහන්සි ගන්නවා පින්වත්නි. මෝඩ කෙනෙක් නම් අත් දෙක ඔළුවේ ගහගෙන අඬ අඬ හරියට දුවනවා මෙහාට දුවනවා. ඒ මෝඩ කෙනාගේ ස්වභාවය. බුද්ධිමත් කෙනා පින්වත්නි එතන නුවණ පාවිච්චි කරනවා. එයා බලනවා මට ඉස්සරහා පැත්තෙන් ගිනි ගන්නවා නම් මම පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා මොන හරි ටිකක් එළියට දා ගන්න ඕන. පිටිපස්සෙන් ගිනි ගන්නව නම් ඉස්සරහා දොරෙන් පැනලා මොන හරි ටිකක් එළියට දා ගන්නවා. ඒ අතර තව කෙනෙක් කෑ ගහලා තව පිරිසක් ගෙන්නගෙන ඒ ඇස්සෙත් මොන හරි කරගන්නවා. අනිත් පැත්තෙන් තව කට්ටියක් වතුර ටිකක් ඉහ ගන්නවා. කොහොම කළාට පස්සේ පින්වත්නි ගේ ගිනි අරගෙන අවසන් වෙනවා. දැන් එයාට ඉතුරු වෙන්නේ මොනවද? ඉතුරු වෙන්නේ පින්වත්නි අනුවන පාවිච්චි කළා බුද්ධිමත් කෙනා එළියට දාගත්තු බඩු ටික විතරයි පින්වත් දැන් ඉතුරු වෙන්නේ. ওই වගේ තමයි අපේ ජීවිතේ පින්වත්නි. ජරාවෙන් ගිනි ගන්නවා පින්වත්නි. මේ වගේම ව්‍යාධියෙන් ගිනි ගන්නවා. මරණයෙන් ගිනි ගන්නවා. මේ දවස්වල කොරෝනා වෛරසයෙන් මේ බොහෝ රටවල් ගත්තොත් බොහෝ රටවල මිනිස්සයාට පොදු දෙයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෛරසයෙන් මිනිස්සයාගේ ජීවිතයේ දුක් පීඩා පමුණවමින් කායිකවත් මානසිකවත් විවිධ අසනීප වලට පමුණවමින් ජීවිතේ දුක කරා අනිත් පැත්තේ මරණය බලන්න. එතකොට මේක අපිට පේන තියෙන දෙයක්. සමහරට අපි අද හැන්දෑවට මැරෙන්න පුළුවන් පින්වත්නි. සමහරට අද මධ්‍යම රාත්‍රිය වෙනකොට අපි මැරෙන්න පුළුවන් පින්වත්නි. සමහරට හෙට උදෑසන වෙනකොට අපි මැරෙන්න පුළුවන් පින්වත්නි. සමහරට තව දවස් දෙක තුනකින් අපි මැරෙන්න පුළුවන්. තව සතියකින් අපි සමහරට මැරෙන්න පුළුවන් පින්වත්නි. අපි මරණය කරා නම් යන්න ඉන්නේ පින්වත්නි. අපි මොකද කරන්නේ? අපිට යද්දි මොනවද ගෙනියන්න තියෙන්නේ? ගේ ගිනි ගන්නකොට බුද්ධිමත් කෙනා යම් දෙයක් එළියට දාගත්තද දාගත්තු ටික තමයි ගේ ගිනි ගත්තට පස්සේ පරිහරණය කරන්න තියෙන්නේ. ඒ වගේ තමයි අපිට. අපි හදවතින් අවංකව යම් පිනක් රැස් කළා නම් අපිට රැස් කරගත්තු පින රැස් කරගත්තු පව
කැමති වුණත් අකමැති වුණත් අපි දෝති දරාගෙන අපි ඊළඟ ජීවිතයට යන්න ඕන පින්වත්නි. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. කල්පනා කරලා බලන්න මේ මොහොත වෙද්දී තමන්ගේ ජීවිතේ සිතිවිලි වලින් තමන් රැස් කරපු පින්ද වැඩි පවුද වැඩි බලන්න. වචන වලින් තමන් රැස් කරපු පින්ද වැඩි පවුද බලන්න. කායික ක්‍රියාවලින් තමන් රැස් කරගත්තු පින්ද පවුද බලන්න වැඩි. තමන් දෝත දරාගෙන ඊළඟ ජීවිතයට ගෙනියන්නේ ඔය රැස් කරගත්තු ටික පින්වත්නි. ඒව අම්මට තාත්තට වෙනස් කරන්න බෑ. ඒව සහෝදර සහෝදරියන්ට වෙනස් කරන්න බෑ. ඒව ඥාතීන්ට වෙනස් කරන්න බෑ. දුවදරුවන්ට ඒව වෙනස් කරන්න බෑ. පාංශු කූලි දීලා ඒව වෙනස් කරන්න බෑ පින්වත්නි. ලීසි නෑ ඒව වෙනස් කරනවා කියන්නේ. ඒව වෙනස් කරනවා කියන එක ලීසි නෑ. වෙනස් කරනවා නම් මේ ජීවිතේම අපිට උදාහරණයක් ගන්න පුළුවන් පින්වත්. දැන් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය අවුරුදු කීයක් මේ විද්දී මේ ගෙවල් දොරවල් හදන්න යාන වාහන ගන්න දුව දරුවන්ට සලකන්න යුතුයකම් ඉටු කරන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද? සමහරට ගත්තු මහන්සියට සමහර විට හරියට ඔබට ඔබ හිතුව ආකාරයෙන් ධනිය ලැබුණා නම් සමහරට ඔබ මේ මොහොතේ ඉන්න තැන්වල නෑ සමහර විට. එච්චර ධනයක් උපයලා එච්චර ධනයක් එකතු කරගෙන නමුත් හරි පුදුමයි තම තමන්ගේ ජීවිත ගැන හොඳට බලනකොට සුළු පිරිසක් කැරෙන්න එච්චර වෙහෙසක් මහන්සියක් දුක්ඛිත බවක් පත් වෙන්න වෙලා තියෙන්නේ එන පෙර ජීවිතයේ අය සපෝට් කරපු නිසා නෙමෙයි එහෙනම් පෙර ජීවිතේ අපි අතහැරලා මෙලොවට ආවනේ එහෙනම් ඒ ජීවිතේ කට්ටිය දැන් සපෝට් එක ඉවරයි අපේ මේ ජීවිතේට එනකොටම අපි සියලු දෙනා මව කුසට ආවා ඒ මව කුසට මෙනකොට මොකද වෙන්නේ පෙර ජීවිතයේ අයගේ දෙමව්පියන්ගේ දරුවන්ගේ ඥාතීන්ගේ යහළු වේලියන්ගේ ගත්තු ඉඩම්කඩම් වලින් තියෙන සපෝට් එක ඉවරයි හදපු ගෙවල් වල සපෝට් එක ඉවරයි උපකාර ඉවරයි දැන් මේ ජීවිතේ අපි ආයෙත් අලුතෙන් සපෝට් එකට පිරිසක් හදා ගන්නත් ඕන පිළිසරණ පිරිස ඉඩමක් ගන්නත් ඕන ආයෙ ගෙවල් දොරවල් හදන්න ඕන හැම දෙයක්ම අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා පින්වත් මෙවන් සසරක් අපිට තියෙන්නේ අපි ආයෙත් වැටෙන්නේ සසරටමයි ඒ නිසා පින්වත්නි එහෙම ලෝකේ සමහර අය ඔබට පේනවා ඇති පෝසත් තැන්වල ඉපදිලා කන්න බොන්න කිසි අඩුවක් නැහැ යාන වාහන වල කිසි අඩුවක් නැහැ මිල මුදල් වල කිසිම අඩුවක් නැහැ පිරිවර සම්පත්තියේ කිසි අඩුවක් නැහැ ඇයි පෙර ජීවිතේ ගෙවල් දොරවල් යාන වාහන දුවදරුවෝ ඥාතීන් සියලු දේ දාලා ඉද්දී මේ ජීවිතේ ලස්සන ගෙයක් ලබන පින රැස් කරගෙන ඇවිල්ලා හොඳට කෑම බීම කන්න හේතු වෙන පින රැස් කරගෙන ඇවිල්ලා හොඳ යාන වාහන ගන්න ඕන පින රැස් කරගෙන ඇවිල්ලා විශාල පිරිසක්ගේ උරුමකාරයන් බවට පත් වෙන පින රැස් කරගෙන ඇවිල්ලා සමහර අය ඉන්න ඒ අතරේ දුගී දුප්පත් පැල්පතේ ඉපදිලා දුකසේ තාමත් ඉන්නවා ඇයි පෙර ජීවිතේ ඒ සැපේ ලබන පින රැස් කරගෙන ඇවිල්ලා නැහැ පින්වත්නි දැන් කල්පනා කරලා බලන්න ඔබ ඊළඟ ජීවිතේ ඊළඟ සසරටත් එකතු වෙන ওই ක්‍රමයටද බලන්න. ওই දෙකෙන් මොකද්ද තෝරගන්නේ? ඒ නිසා පින්වත්නි ওই දෙකෙන් ඔබයි තෝරගත යුත්තේ මා කුමක් කළ යුතුද කියා. ඔය සෑම ජීවිතයකටම යද්දි පින්වත්නි පෝසත් තැනක ඉපදුනත් දුප්පත් තැනක ඉපදුනත් ඒ දෙපිරිසටම ජරාව කියන කාරණේ අත්විඳින්න සිද්ධ වෙනවා. ජරාව ඉදිරියේදී දුක් විඳින්න සිද්ධ වෙනවා. ලෙඩවීම ඉදිරියේදී දුක් විඳින්න සිද්ධ වෙනවා. මරණය ඉදිරියේදී දුක් විඳින්න සිද්ධ වෙනවා. ප්‍රේයයන්ගෙන් වෙන් වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අප්‍රියයන් සමග එකතු වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. දුවදරුවන්ගේ ඥාතීන්ගේ ප්‍රශ්න වලදී සෝසුසුම් හෙලන්න සිද්ධ වෙනවා. මේ කොරෝනා වෛරසයට දුප්පත් පෝසත් ලස්සන කැත කිසි ભેදයක් නැහැ. හැම කෙනාට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
සසර කියන්නේ මේ වගේ එකක් පින්වත්නි. ඒතකොට මේ සසරට එකතු වුණාට පස්සේ අපි ගෙවල් දොරවල් හදන්න යනකොට යාන වාහන ගන්න යනකොට මිල මුදල් හොයන්න යද්දි පින්වත්නි සුව පහසුවෙන් ජීවත් වෙන අදහසින් අපි නොදැනුවත්ම අපේ සිත් සතන් වල ඉරිසියා, ක්‍රෝධ, වෛර, කාය දුස්චරිතේ, වචී දුස්චරිතට નિરાයාසයෙන් නොදැනුවත්ම පෙළඹිලා යනවා පින්වත්නි. එහෙම හිත දියුණු වෙලා යනකොට අකුසල් වලින් පිරෙද්දී ඊළඟ ජීවිතේ ආයි කුමක් වේද කියන දන්නේ නැහැ පින්වත්නි. සමහර විට තිරිසන් ලෝකෙට, සමහර විට පෙරේත ලෝකෙට. කල්පනා කරලා බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව චුට්ටක් සිහි කළා. අපි මේ සසරේ එනකොට තනකොළ කකා ආපු සසර තමයි වැඩි පින්වත්නි. බත් කකා ආපු සසර හරි අඩුයි. තනකොළ කකා ආපු සසරේ වැඩි නිසා තමයි මනුලොවට ආවත් ඒ සසරේ තියෙන පුරුදු තමයි වැඩි. නැද්ද බලන්න? බත් කකා ආපු සසර අඩු නිසා තමයි පින්වත්නි ඒ පුරුදු හරි අඩුයි. බත් කන්න ඉතින් මනුස්ස ලෝකයට આવුත් නේ පින්වත්නි. තනකොළ කන්න ඉතින් තිරිසන් ලෝකේ හරක් වෙලා, එළුව වෙලා, බැටළුව වෙලා, මෝ වෙලා. ඒ අතරෙත් විශාල පිරිසක් ඉන්නෝ ගිනි ගුලි කකා, ගින්දර කකා හිටපු කට්ටිය. එහෙම සසරින් ආපු අපිට මේ මනුස්ස ලෝකයට ආපු අපිට පින්වත්නි ආයිත් ඒ ඉරණමට වැටෙන්න තියෙන අවස්ථා ගොඩාක් වැඩි. හිත දිහා බලනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ හිතේ තියෙන අකුසල් පිළිබඳ හොඳ අවධානයකින් ඉන්නවනම් බලන්න මේ හිතේ තරහට නේද වැඩිපුර අවස්ථා තියෙන්නේ. ආසාවල් ඇති වෙන පරිසරය නේද වැඩිපුර තියෙන්නේ. හිත ඔහේ මුලාවටපත් වෙලා විවිධ දේවල් විකාර කල්පනා කර කර විවිධ දෘෂ්ටි වල හිත ගැට ගැහි විවිධ ආකල්පවල හිත ගැට ගැහි වැරදි අදහස් තුල හිත ගැට ගැහි ඔහේ දවස ගත කිරීම නේද වැඩිපුර තියෙන්නේ බලන්න. එහෙම මානසික ස්වභාවයක් තියාගෙන සුගතියකට යනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. එහෙම හිතටයි පින්වත්නි රැකවරණය ගෙනත් දෙන්නේ ශ්‍රද්ධාව විසින්. බුදුරජාණන් වහන්සේ එහෙම හිතක් තියෙන කෙනාට ජරා ව්‍යාධි මරණ වැළඳ ගනිමින් සතර පාය වැළඳ ගනිමින් ඉන්න සත්වයාට පිළිසරණ තමයි පින්වත්නි මේ දෙව් මිනිස් ලෝකයා අතර කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඔපේ හිතේ ප්‍රසාද මාත්‍රයක් ඇති වුණොත්, විශ්වාසයක් ඉපදුනොත්, ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අයුරින් අපට ගුණධර්ම, සීලය, සමාධිය, ප්‍රඥාව, පින අපට භාග්‍යතුන් වහන්සේ වදාළ අයුරින් දියුණු කරගන්න අපිට හිත නැමුණොත් ඒ ශ්‍රද්ධාලාභී අපි කොටස් කරුවෝ. ශ්‍රද්ධාලාභී අපේ හිතවල ජනිත වුණා කියන්නේ පින්වත්නි, මේ ශ්‍රද්ධාව විසින් අපිව සුමගට ගන්න යොමු කරනවා. ඔබ සීල් රැකවන්න යොමු කරන්නේ ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව විසින්. දන් දෙන්න යොමු කරවන්නේ ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව විසින්. අනිකුත් ගුණධර්ම යොමු කර දියුණු කරන්න ඔබ යොමු කරවන්නේ පින්වත්නි ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව විසින්. එහෙනම් ඔබේ ගුණධර්ම දියුණු කරන්න ඔබ යොමු කරන්නේ හරි අල්ප විදියට නම් තේරුම් ගන්න ශ්‍රද්ධාව අල්ප විදියට තියෙන්නේ. ඔබේ ගුණධර්ම දියුණු කරගන්න ඔබේ හිත, ඔබේ කය, ඔබේ වචනේ බොහෝ අවස්ථාවල බොහෝ නැවත නැවත යොමු කරනවා නම්, බොහෝ කුසල් උපද්දවන්න ඔබ යොමු කරනවා නම් ඔබේ ශ්‍රද්ධාව බලවත් පින්වත්නි. ඔබේ ජීවිතේ කුසල් කරන්න, පින් කරවන්න ඔබ යොමු කරන ප්‍රමාණයෙන් තීරුම් ගන්න පුළුවන් ඔබේ හිතේ ශ්‍රද්ධාව ගොඩක් තියෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ ජීවිතේ පින්වත්නි, ඒ ශ්‍රද්ධාලාභය දියුණු කරන්න මහන්සි ගන්න. ඒ ශ්‍රද්ධාලාභය දියුණු වෙන්නේ ධර්ම ශ්‍රවණේ. ඒ නිසා මේ ධර්ම දානි දෙන පිරිස මේ සසරට වැටුණු සත්‍යය අසරණ භවින් මුදවන උදාර පිනක් මේ කරන්න පින්වත්නි. හැයි මේ සසරට වැටෙන්නේ මේ සත්‍යය ශ්‍රද්ධාව හිතේ උපදව ගන්න බැරි වෙච්ච නිසා.
ශ්‍රද්ධාව උපදව ගන්න බැරි වීම නිසා නැවත නැවත රාග දේශ මොහ වල ඇලි ගැලි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගන්නව නම් එහෙම හිතට සුළු මොහොතක් හරි ශ්‍රද්ධාව ඉපැද්දුවොත් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව ජනිත කරවන ධර්ම දාණය දුන්නොත් මොකද වෙන්නේ? අහෝ ඒ හිතේ ජනිත කරගත් ශ්‍රද්ධාව සමහර විට දවසෙත් මුලින් බණ අහන්න යොමු කරවයි එයා. සමහර විට එයා ආපහු අනේ මාත් ධර්ම දානයක් කරගන්න ඕන කියලා එයා ධර්ම දානයක් මේ පින්කම කරගන්න එයා යොමු කරાવી. දානය ගැන අහලා හිත පැහැදුනොත් අනේ මාත් දානි පොඩ්ඩක් දෙන්න ඕන කියලා එයාගේ හිත එයා යොමු කරවාවි ශ්‍රද්ධාව විසින්. සීලේ ආනිසංස අහනකොට ආස හිතලා අනේ මාත් සීල් රකින්න ඕන කියලා එයාව යොමු කරන්න පුළුවන් පින්වත්නි. ශ්‍රද්ධාවේ අසිරිය ධර්ම දානි දෙන පිරිසයි ඒ සිත් සතන් තුළ උදාර වූ ගුණ සම්පatti උපද්දලා ඒ සියලු සත්‍යයන් ආරක්ෂා කළා. ඒවට කියන ධාර්මික ආරක්ෂාව සලසනවා කියලා. පින්වත්නි අපි සසර එනකොට ධාර්මික ආරක්ෂාව සලස එනවනම් මේ සසරට වැටෙනකොට කිසි පෙනෙන නොපෙනෙන කිසි කෙනෙකුට අපිව ග්‍රහණයට ගන්න බෑ කියලා සරුවඥන් ඉතින් දකින්න පින්වත්නි. කිසිම කෙනෙක් ග්‍රහණයට ගන්න බෑ. බලන්න මේ අනිත් අයගේ ග්‍රහණ අසත්පුරුෂයන්ගේ ග්‍රහණයට වැටෙන්නේ නෑ අයියා. අසත්පුරුෂයන්ගේ ග්‍රහණයට වැටෙන්නේ නෑ. නොපෙනෙන ලෝකවල ග්‍රහණයට වැටෙන්නේ නෑ අයියා. එහෙනම් මේ පුණ්‍ය සිතම නැවත දියුණු කරන්න පින්වත්නි. අද දවසෙත් මම ඔබට ඔබේ හිතේ ශ්‍රද්ධාලාභී භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවබෝධය පිළිබඳ උතුම් ශ්‍රද්ධාලාභී ජනිත කරගන්න උදාාර සුන්දර දේශනාවක් තමයි කියලා දෙන්නේ. අපි එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්පත්තියක් මුල් කරගෙන තමයි මේ සූත්‍ර දේශනා ඉස්මතු කරන්න පින්වත්නි. මොකද්ද? සබ්බත්ගාමිනීම් පටිපදං යථා භූතං පජානාති. සර්වඥයන් වහන්සේට ඒ සත්වයා ඒ ලෝකවලට ගෙනියන සෑම ප්‍රතිපදාවක්ම සර්වඥනිතට විවර වෙලා තියෙන ආශ්චර්යයි. සර්වඥයන් වහන්සේ සියල්ල සත්‍යයක් විදිහටම අවබෝධ කරලා තියෙනවා. ඒතර අද ඔබට මම කියලා දෙන්නේ පින්වත්නි සර්වඥනිතට පේන ආශ්චර්ය දෙයක්. දන් දීදී ආයි කාම ලෝකෙට නොවැටෙන හිතක් හදාගෙන බ්‍රහ්මකායික දෙවියන් අතරට යන ප්‍රතිපදාවක් හදාගන්න පුළුවන් ලස්සන ක්‍රමයක් පින්වත්නි. ආපෝ පහළ ලෝකයට නොවැටි අනාගාමී ශ්‍රාවකෙක් බවට පත් වෙන උදාර සත්පුරුෂ හැකියාව දානෙන් උපදව ගන්න පුළුවන් කියලා සර්වඥනිතට පේනවා පින්වත්නි. පුදුමයි. එහෙනම් දානය කියන්නේ අසිරිමත් දෙයක් පින්වත්නි. ඒ සියලු දාන අතර ධර්ම දානය ඊ සියල්ලට වඩා ආශ්චර්යයි. එතකොට මේ දේශනාවේ නම තමයි පින්වත්නි දාන මහඵල සූත්‍රය. දානේ මහත් විපාක ගැන වදාළ දේශනාව. මේ දවස්වල පින්වත්නි සියල්ල දන්නා සියල්ල දකින අපගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේ චම්පා නගරේ ගග්ගරා පොකුණු තෙර පින්වත්නි වැඩ වාසය කළා. එතකොට මේ චම්පානගර වාසී පින්වත්නි බොහෝ උපාසකවරු සාරිපුත්තයන් වහන්සේ කරා පැමිණියා. සමහරවරු සාරිපුත්තයන් වහන්සේත් ඒ ඇසුරු කරගෙන තමයි ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරගෙන ළඟපාත තමයි ඉඳලා තියෙන්නේ පින්වත්නි. ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේ සකසා වන්දනා කළා. එකත් පසක හිඳගෙන කියනවා මේ චම්පානගර වාසී උපාසකවරු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් අප විසින් ධර්ම කතාවක් අසා බොහෝ කල් වෙනවා දැන්. ස්වාමීනි අපි භාග්‍යතුන් වහන්සේ විසින් ධර්ම කතාවක් ශ්‍රවණය කරන්න තියෙනවා නම් අනේ ෂෝක් කිව්වා. එතකොට කියනවා ආයුෂ්මත්නි පොහෝ දිනයක් දැන් පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙතින් ධර්ම කතාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබලා දෙන්න පුළුවන් කිව්වා. එසේ ස්වාමීනි කියලා චම්පා නුවර වාසී උපාසකවරු සාරිපුත්තයන් වහන්සේට උත්තර දීලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා පිටත් වෙලා ගියා. දැන් ඉතින් අදහස් උනේ මොකක්ද එහෙනම්? පොයේ දවසේ සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න ආවනම් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවනම්
එහෙනම් දැන් භාගතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අහන්න පුළුවන්. ඊට පස්සේ චම්පානුවර වාසී උපාසකවරු පින්වත්නි පොහෝ දිනේම හරි ආශ්චර්යයි. සාරිපුත්තයන් වහන්සේට ආයිත් ආවා. ඒ සාරිපුත්තයන් වහන්සේ මුල්ල කරගෙන දැන් මේ කතාව මේ ආවේ එළියට. ඇවිල්ලා පින්වත්නි සාරිපුත්තයන් මහරහතන් වහන්සේට සකසා වන්දනා කළා. ඊට පස්සේ කියනවා විකාලේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ උපාසකවරුන් සමග බුදුරජාණන් වහන්සේ ගාවට ගියා පින්වත්නි. ඒ මුලින් පණිවිඩය කියලා තිබ්බනේ. භාග්‍යතුන් වහන්සේත් එක්ක දහම් කතාවක් කරන්න ආසයි කියලා. ඊට පස්සේ පින්වත්නි සාරිපුත්තයන් වහන්සේ උපාසකවරුන් සමග භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිල්ලා වන්දනා කරලා සාරිපුත්තයන් වහන්සේ ප්‍රශ්න අහනවා. උපාසකවරු අහගෙන ඉන්නවා. දැන් බලන්න උපාසකයෝනේ දැන් පින්වත්නි. උපාසකයන්ට ගැළපෙන කතාවක් තමයි දැන් මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ. හරි ආශ්චර්යයි. ස්වාමීනි මේ ඇතමෙක් විසින් දෙන ලද දාණය මහත්ඵල නැත්තේ නම් මහා ආනිසංස නැත්තේ නම් එමුදු දාන තියනවද කියලා ඇහුවා. හරි පුදුමයි නේද පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ලොකු ලොකු දේවල් ගැන අහන්නේ. ගිහියන්ට පුළුවන් යමක්ද සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා. එහෙනම් මේ ඇත්ත වෙනුවෙන් මේක හොඳයි. මේ ප්‍රශ්නේ අහන එක. මොකද්ද? දම් පොඩ්ඩක් හරි දීලා මහත්ඵල මහානිසංස වෙන දානි පොඩ්ඩක් හරි දීලා මේ හිත පහදව ගන්න දානි පැත්තෙන් යම් උපකාරයක් කරන්න ඕන කියලා. පුදුම හිතෙනවා පින්වත්නි. දැන් අපි හිතනෝනේ මේ සම්බුද්ධ ශාසනයේ සෙම්පති අහන ප්‍රශ්නද කියලා හිතනෝනේ කෙනෙකුට. දැන් සමහර අය ඉන්නෝනේ හරි පුදුමයි පටිච්චසමුප්පාදේ නැත්තම් ආයතන ගැන නැත්තම් පංච උපාදානස්කන්ධය ගැන නැත්තම් නිින්ද යන්නේ. හොඳයි. නම බලන්න මේ හරි ආශ්චර්යයි දැන් මේ ධර්මසේනාධිපති. ඇත්තට බලන්න ධර්මසේනාධිපතින් වහන්සේ බැලුවා මේ අයට ඇත්තටම පුරුදු කරගන්න පුළුවන් දේ කුමක්ද? ධර්මසේනාධිපතින් වහන්සේට වැටුණා දාණය. හරියටම දාණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනවා. අපේ අයට තියෙනවනේ සමහරට යම් ස්වාමීන් වහන්සේලා මගෙන් ප්‍රශ්නයක් අහනකොට අර මේ ඔළුව කරකවල දාන ප්‍රශ්නයක් තමයි අහන්න කැමති. නැද්ද එහෙමයි කට්ටිය? සමහරට මේ ප්‍රශ්නේ අහන නිකන් මාත් නිකන් කෙනෙක් කියලා පෙන්වන සමහර කට්ටිය. සමහර අය නම් ඉන්නවා ඇත්තටම හදවතින් මේ ධර්මය අහන්න ආසාවෙන් අහන කට්ටිය ඉන්නවා. බොහෝ පිරිසක් ඉන්නවා පින්වත්නි. දැන් අද සමහර අය ඉන්නවනේ. ඔය වැඩක් නැහැ සූත්‍ර දේශනා කිව්වට වැඩක් නැහැ මහමෙ වුණාවේ අභිධර්ම කියන්නේ අභිධර්ම කියන්නේ නැහැ කි උණක් හැදිච්ච පිරිසක් ඉන්නවා. උණ හෙම්බිරිසාව. ඒතර කොච්චර මේ බලන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වයේ සකස් වෙච්ච විදිය. ඒතර බලන්නේ ඒකට හේතුව කොහොමද සූත්‍ර දේශනා කියන එක ඒගොල්ලෝ පහත් කළ සලකන්නේ. මේ රහතුන් බිහි වෙච්ච ධර්මයේ පින්වත්නි. ඒ අර මට හිතෙන එක අර පොහොර නිකන් අදිමාන්නෙත් එක තියෙන නිකන් ඒක අර බලන්න මේ සාරිපුත්තයන් වහන්සේ අපි සාරිපුත්තයන් වහන්සේට සාදුකාර කියලා নমස්කාර කරමින් අපි සාරිපුත්තයන් වහන්සේ අනුගමනය කරන්න ඕන. ආශ්චර්යයි. ඊළඟට කියන ස්වාමීන් මෙහිලා ඇතමෙක් විසින් දෙන ලද දානි මහත්ඵල ඇත්තේ නම් මහානිසංස ඇත්තේ නම් එමුදු දානයක්ද තියෙනවද කියලා ඇහුවා. ඉස්සෙල්ලා ප්‍රශ්නේ මොකද්ද පින්වත්නි? යම් දානයක් මහත්ඵල නැත්තේ නම් මහා ආනිසංස නැත්තේ නම් එමුදු දානයක් තියෙනවද? දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ඒ වගේම ස්වාමීනි ඇතමෙක් විසින් දෙන දානේ මහත්ඵල ඒ වගේ මහත්ඵල තියෙනව නම් එමුදු දානයක් ඇද්ද කියලා අහුවා. ප්‍රශ්න දෙකයි එතකොට දැන්. සාරිපුත්තේනි මෙහි ඇතමෙක් විසින් දෙන ලද දානේ මහත්ඵල නැත්නම් මහා ආනිසංස නැත්නම් එමුදු දානයක්ද ඇත්තේය. එමුදු දානයක්ද ඇත්තේය. සාරිපුත්තේනි මෙහි ඇතමෙක් විසින් දෙන ලද දානේ මහත්ඵල ඇත්තේ නම් මහා ආනිසංස ඇත්තේ නම් එබඳු දානයක්ද ඇත්තේය. ස්වාමීනි මේ ඇතමෙක් විසින් දෙන ලද දානේ මහත්ඵල නැත්නම් මහා ආනිසංස නැත්නම් ඒකට හේතුව කුමක්ද ස්වාමීනි? ප්‍රත්‍ය කුමක්ද ස්වාමීනි? ඇතමෙක් විසින් දෙන ලද දානේ මහත්ඵල නම් මහා ආනිසංස නම් ස්වාමීනි ඒකට හේතුව කුමක්ද? ඒකට කාරණේ කුමක්ද ස්වාමීනි? ඔන්න හරි සුන්දර විස්තරයක් පින්වත්නි. අර බුදුරජාණන් වහන්සේගේ
දසබල ඥානී මත පිහිටා සියනද දෙනවා පින්වත්. මේවා සිංහනාද. මේවා පින්වත්නි ලෝකෙට සිංහනාද මේවා. සිංහනාදයක් කියලා දැනගන්නත් තමන් කෙනෙක් වෙන්න ඕන පින්වත්. සත්පුරුෂයන්ගේ වචන බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ වචන සිංහනාද කියලා දැක් තේරුම් ගන්න. එයත් ඉතින් හිවලෙක් වෙලා බෑ. මොකද හිවල් තඩියකට කොච්චර සිංහඬක් නගන්න හැටුවට කරන්න බෑ ඒක. බුදුරජාණන් දේශනා කළ සාරිපුත්තේනි මෙහිලා ඇතමික් අපේක්ෂා සහිතව දන් දී. වැඩේ. කොහොමද එයා දන් දෙන්නේ පින්වත්නි? අපේක්ෂාව තියාගෙන දන් දෙනවා. දැන් සමහර අය ඉන්නෝනේ උපකාර කරන්න පින්වත්නි අපේක්ෂාව තියාගෙන. මෙයත් මට උපකාර කරයි. මෙහෙම කළොත් එහෙම හරම කරයි. දාන ටිකක්ද කෑම ටිකක් දුන්නොත් එහෙම අපිටත් හම්බෙයි. අන්න අපේක්ෂා තියාගන්න ඔය. අපේක්ෂා සහිතව දන් දී විපාක ලබන අදහසින් යුතුව දන් දී. එක්ක හිත පිහිටව ගන්නෝ හීන තැනක කොහේ හරි උපදින්න. අනේ මට අර වගේ කෙනෙක් වෙන්න නැත්තම් මේ වගේ කෙනෙක් වෙන්න නැත්තම් මේ වගේ භවභෝග සම්පත් ලබන්න නැත්තම් කියලා. සසරට රැස් කරනු පිණිස දන් දෙයි. කියන සංසාරේ යම් දෙයක් රැස් කරන්නයි දන් දෙන්නේ. එතකොට යා මේ දාන්නේ විපාක පරලෝකදී අනුභව කරන්නේ මේ දන් දෙයි. දෙන්නේ යම්සේද මටත් ඒ විදියටම ඒ විදියටම මට අනේ ලබා ගන්න නැත්තම් කියලා දන් දෙනවා කියනවා. හේ ශ්‍රමණේකට වේවා බ්‍රාහ්මණේකට වේවා ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස ප්‍රදීප උපකරණ ආදී දන් දෙනවා කියනවා. සාරිපුත්තේනි කුමක්ද හිතන්නේ? මේ වගේ දන් දෙන අය මේ ලෝකෙ ඉන්නවද නැද්ද කියලා ඇහුවා. ස්වාමීන් ඉන්නවා කිව්වා. ස්වාමීන් ඉන්නවා. සාරිපුත්තේනිලා ඇතමෙක් අපේක්ෂා සහිතව දන් දෙනව නම් විපාක ලබන අදහසින් දන් දෙනව නම් සසරට යම් දෙයක් රැස් කරන අදහසින් දන් දෙනව නම් මේ දාන්නේ විපාක පරලෝකදී අනුභව කරන මේ දන් දෙයි නම් ඒ දානයේදී කය බිඳී මරණින් මතු චාතුම් මහරජික දෙවියන් අතරට උපදී කියනවා. ඒ කර්ම විපාකයේ ගෙවා දමා ඒ එරදිය ඒ යසස ඒ අධිපති බව ගෙවා දමා මෙලොවට එන සුළු වෙයි එන්නේම වෙයි කියනවා. දැක්ක නේද? බොහෝම දුක් වහන්සේලා මේ මනුස්ස ලෝකෙ ඉඳගෙන මෙච්චර මේ ප්‍රශ්න තියාගෙන මේ තියෙන සමාජීය ආර්ථික ප්‍රශ්න වලින් බැට කකා ගුටි කකා කොහොම හරි දන් ටිකක් දීලා ලාමක ප්‍රාර්ථනා ටිකක් ඇති කරගත්ත මට ඒ විදිහට ලබන අදහසින් ඒ විදිහටම අනුභව කරන අදහසින් අන්තිමට චාතුරු මහරජිකට ගියා. අහෝ ටික කලක් ඉන්නවා. අර ඔක්කොම තෙන්ද ගිහිලා අමතකයි. ආයිත් පෙරලා පින්වත්නි කොහෙටද ඉන්නේ? ආයිත් මනුස්ස ලෝකෙට. ඒකෙත් තියෙන සුළු පිරිසයි මනුස්ස ලෝකෙට එන්නේ. ගොඩාක් පිරිස තිරිසන් ලෝකෙ. ගොඩාක් පිරිස නිරේ. ගොඩාක් පිරිස පෙරේත ලෝකෙ. බුදුරජාණන් දේශනා කරනෝනි පින්වත්නි සුගතියේ මැරෙන අය අතරේ මේ නියසිලට ගත්තු පස් ප්‍රමාණය වගේ පුංචි පිරිසක් විතරයි ආයි සුගතිය රැඳෙන්න කියලා. ආයි කොහාටද යන්නේ? සතර පායට. බලන්න ඒකට දැන් මේ ප්‍රශ්නෙට හේතුව කොහොමද? එයාට ලොකු බලාපොරොත්තු තිබුණා. මේ විදියට කන්න මේ විදියට බොන්න මේ විදියට අඳින්න මේ විදියට ගෙවල් දොරවල් හදාගන්න අන්නේ බලාපොරොත්තුව නිසා ලැබෙනවා පින්වත්නි. ඒ වගේ බලාපොරොත්තුකින් විතරක් ජීවත් වෙනවා. ඒ ජරාවෙන් විඳින දුක, ව්‍යාධියෙන් විඳින දුක, මරණයෙන් විඳින දුක සිහි කරලා උදාර ප්‍රාර්ථනාවක හිත පිටවන්නේ. ඒකයි මේ හානිය පින්වත්නි. උන් ලස්සනට මේ කරුණු ටික කියනකොට අන්තිමට අපි කොහොමද දානයක් දෙනකොට හිතන්න ඕන කියන තැනට බොහොම ලස්සනට එනවා පින්වත්නි. ඊළඟ දේශනා කරනවා දෙවෙනි කාරණේ. ඔන්න පළවෙනි කෙනා පින්වත්නි. සාරිපුත්තේනි මේ ඇතමෙක් අපේක්ෂා සහිතව දන් නොදී කියනවා. අපේක්ෂා තියාගන්නේ නැහැ කියනවා. මේ විපාක ලබන අදහසින් යුතු දන් නොදී කියනවා.
සසරට රැස් කරනු පිණිස දන් නොදේ කියනවා. මේ දානේ විපාක පරලෝකදී අනුභව කරන්නේ මේ දන් නොදේ කියන එනමුත් දන් දීම නම් හොඳ දෙයක් කියලා හිතාගෙන විතරයි කියන දන් දෙන්නේ. ත්‍රියාගේ අදහස් තියෙන්නේ මොකද්ද? දන් දුන්නොත් ඒක යහපත් දෙයක්. යහපත් දෙයක්. යහපත් දෙයක්. එච්චරයි. කරන ක්‍රියාව හොඳ දෙයක් කියලා අදහස්. දැන් අපි සමහර අය ගොඩාක් කොහොමනේ ඉන්නේ පින්වත් පින් කරන්න ගියත් වෙන දෙයක් කරන්න ගියත් හිතනවා මේ එක්ක පරලෝක විපාකයක් විදින අදහසක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ කළොත් හොඳයි නේද? මේ කළොත් හොඳයි නේ. එච්චරයි. ඒතර මොකද වෙන්නේ? ඔහු කය බිඳී මරණින් මතු චාතුරු මහරජික දෙවියන් අතරට යනවා. ඒ කර්ම විපාක දැන් ගෙවි යනවා. ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්, ශ්‍රේෂ්ඨ අදහසක්, උදාර අදහසක්, ප්‍රඥාව අවදි කරවන අදහසක් හිතේ තැම්පත් කරලා නැති නිසා කොහේ ගියත් ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ පින්වත්නි. ඒකයි මම ඔබට ධර්ම දාන දෙනකොට හැමතිස්සෙම හිතන්න ඕන සිතිවිලි මම හිතන්නේ අපි ධර්ම දාන දෙනකොට නිතර කියනවා ඔබට සිහිපත් කළ දෙනවා. ඒ සිහිපත් කළ දෙන්නේ ශ්‍රේෂ්ඨ අරමුණක් හිතේ උපද්දන්න ඕන නිසා පින්වත්. මොකද නැත්නම් ශ්‍රේෂ්ඨ අරමුණක් හිතේ උපද්දන්න නැත්නම් අපේ හිත හරි ලාමකයිනේ පින්වත්. ලාමක තැනම හිත මේ පිහිටනවා. ඒතර ඒ චේතෝ පණිදියට අනුව තමයි අපේ ඊළඟ ජීවිතය සකස් වෙන්නේ පින්වත්නි. එතන ගිහිල්ලා ඊට පස්සේ ආපහු අපි ක්‍රියාත්මක වෙන්නේ පින්වත්නි අපේ චේතෝ පණිදියට අනුව. අපි අසරණ වෙනවා පින්වත්නි. අසරණ වෙනවා අපි. ඊළඟ දේශනා කරනවා ඊළඟ කාරණේ විදියට ඒ වගේම සාරිපුත්තෙන් දැන් උන කී දෙනෙක් ගැන කිව්වද? දැන් බලන්න එතන ඒ ටික ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ ආපහු මෙලොවටම ගසාගෙන එනවා කියන පින්වත්නි. එන්නේම වෙයි කියන නොඑන්නේ නෙවෙයි කියන. ඇයි ප්‍රඥාව අවදි කරන ලස්සන කල්පනාවක නිරත වෙවි දන් දෙන්න පුරුදු වෙච්ච නැති නිසා. අර ඒකට ප්‍රඥාව අවදි කරනවට අවදි කරවන නිවන් මඟ වඩවන යම් දේවල් මනසේ උපදවමින් අපි දන් දෙන්න හුරු වෙලා නැත්තම් දැන් නිවන් මඟ වඩවන දෙයක් හිතේ පිහිටවන්න අපි කල්පනා කළා නෑනේ පින්වත්නි. ඒතර ඒ ලෝකෙට ගිහිල්ලත් අර නිවන් මඟ වඩවන අර කුසල සම්පatti තුල හිත රැඳෙන්නේ නෑ පින්වත්නි. ඒක සාමාන්‍ය දෙයක් ඒක. හිත රැඳෙන්නේ නෑ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙ ඉඳගෙන අපි දාන ආදී පින්කම් කරනකොට අනිත් පින්කම් කරනකොට සීලාදී ගුණ ධර්ම රකින්නකොට ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දාන දෙනකොට කල්යාණ මිත්‍රය අසුර කරනකොට ප්‍රඥාව වඩවන චතුරාරි සත්‍යයට අවබෝධයට අනුග්‍රහවත් කරවන උදාහර හිතක් උපදින්න ඕන පින්වත්නි හැමතිස්සෙම. ඊළඟ දේශනා කරනවා ඒ වගේම සාරිපුත්තේනි දැන් ඔන්න ඔහු ඊළඟ කෙනා පරලෝකදී අනුභව කරන්නේ මේ දන් නොදේ කියනවා. පරලෝකයේ ඒ විදිහට ලබන අදහසින් දන් නොදේ කියනවා. දන් දීම හොඳ දෙයක් කියලා අදහසින් දන් නොදේ කියනවා. නමුත් අපගේ මව්පියන් විසින් මුතුන් මිත්තෝ විසින් පෙර දන් දෙන ලද්දේය. පෙර මේ සිරිත අපි දිගටම කරගෙන යන්න ඕන කියලා මේක පුරාණ චාරිත්‍රයක්. මේක පුරාණ කුලවංශයට චාරිත්‍ර ධර්මයක් නෙවද කියලා මේක පිරිහිලා ඉෂ්ට කළොත් සුදුසුයි කියලා තමයි කියනවා දන් දෙන්න පින්වත්නි. මේක අතහරින එක නම් සුදුසු නෑ කියලා තමයි කියන දන් දෙන්න. අද ගොඩාක් ඉන්නවා මේ වගේ දන් දෙන කටේ. බෑ මේක අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඉඳන් සීයලාගේ ආච්චිලා කාලේ ඉඳන් මේක කරගෙන ආවා. ඒ නිසා මේක අතහරින එක හොඳ නෑ. එහෙමයි කියන්නේ පින්වත්නි. මොකද වෙන්නේ එතකොට? හේ දන් දීලා කය බිඳී මරණින් මතු චාතුරු මහරජික දෙවියන් අතරට යයි කියනවා. ඒ කර්ම විපාකේ දැන් ගෙවයි කියන ටික ගෙවි යනකොට ඒ 이르දිය අවසන් වෙනවා. යසස නැති වෙලා යනවා. අධිපති බව ගෙවා දමනවා. සුළු කලකින් මොකද වෙන්නේ? ආයි පහලටම පැමිණෙයි කියනවා. මෙලොවටම පැමිණෙයි කියනවා. නොඉන්නේ නොවේ කියනවා. මෙච්චර දුක් විඳලා දන් දීලා පින්වත්නි ආයිත් මේකේ පළපදියම් වෙන්න වුණොත් අපිට ආයි කුඹුරු කොටලා ආයිත් ගෙවල් හදලා ආයිත් මේ ගෙවල් රැක ගන්න ඔට්ටු වෙලා ආයි දුවදරුවන්ගේ යුතුයකම් කළා ඒ දුවදරුවන්ගේ දුවදරුවොත් හදලා අහෝ ඒ නිසා මේ වගේ පටු සිත් වලින් දන් දෙන්න එපා පින්වත්නි. ඊළඟ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ
සාරිපුත්තේනි සංසාරේදී අනුභව කරන අදහසින් පරලෝකදී අනුභව කරන අදහසින් ඒ වගේම තමයි කියනවා විපාක ලබන අදහසින් සසරට රැස් කරන අදහසින් දෙන්නෙත් නෑ කියනවා. ඒ වගේම දන් දීම හොඳ දෙයක් කියන අදහසින් දන් දෙන්නෙත් නෑ කියනවා. අපේ මුතුන් මිත්තන්ගේ මේක චාරිත්‍රයක් මේක චාරිත්‍රය අතහරින්නතු කරගෙන යන්න ඕනක අදහසක් ඇති වෙන්නෙත් නෑ කියනවා. එනමුත් මම ආහාර පිසින කෙනෙක්. ඒ වුණාට අරකොල්ලෝ ආහාර පිසින්නේ නෑනේ. ආහාර පිසින්නා ආහාර නොපිසින්නන්හට නොදීම නොගැලපෙන දෙයක් කියලා හිතලා දෙනවා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මේක හරියට තිබ්බ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කාලේ ඔය මේ ආහාර නොපිසිනවා කියන කාරණේ මුල් කරගෙන දීප කට්ටිය ඉන්නවා පින්වත්නි. අදටත් සමහර කට්ටිය ඉන්නවා. අනේ පව් ඒගොල්ලෝ උයන්නේ නෑනේ. අපේ නිසා දීලා දාමු. ඒගොල්ලන්ට උයා ගන්න බෑ. ඒගොල්ලෝ උයන්නේ නෑ. අපි උයන පිරිසක් අපිට උයා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක දෙමු. නැත්නම් ඒක හරි නෑ. එහෙමයි දෙන්නේ පින්වත්නි. ලාමක ප්‍රාර්ථනා. මොකද වෙන්නේ මරණින් මත්තේ? චාතුර් මහරජකීට යනවා කියනවා. ආයිත් ඒ දිව්‍ය එරදිය යසස අධිපති බව ගෙවා දාලා ආයිත් මනුස්ස ලෝකේ ඇවිල්ලා ආයිත් පින්වත්නි හේන් කොටනවා. ආයිත් මොකද වෙන්නේ? ආයිත් කුඹුරු කොටනවා. ආයිත් මොකද වෙන්නේ? ආයිත් ඉගෙන ගන්නවා. ආයිත් රැකියා කරනවා. ආයිත් ගෙවල් හදනවා. ආයිත් දුක් විඳිනවා. ආයිත් දන් දෙන්න පටන් ගන්නවා. මහන්සි ගන්නවා. ඉවරයක් නෑ අපේ ජීවිතවල. මේ කුසල සම්පatti වල දිනු කළා මේක අපි අතහරින්න එපා. මේක දැන් මේක ඊට පස්සේ පුරුදු කරපු දෙයින් සැපයටපත් වෙලා ඉන්න එපා. දැන් බලන්න රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තොත් එහෙම ආයි කුඹුරු කොටන්නේ නැහැ නේ පින්වත්නි. ආයි මහ පොළොවට ගෙවල් හදන්නේ නැහැ නේ. නිවිල යන බලාගෙන ඉන්න ශාන්ත සිටි. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සාරිපුත්තේනි තවත් කෙනෙක් ඉන්නවා කියනවා සසරට අනුභව කරන අදහසින් සසරට රැස් කරන අදහසින් දන් දෙන්නේ නැහැ කියනවා. දන් දීම හොඳ දෙයක් නෙවෙයි කියලා අදහසිනුත් දන් දෙන්නේ නැහැ කියනවා. අපි මේ කුල චාරිත්‍රයක් නිසා කියලා අදහසක් නැහැ කියනවා. අපි ආහාර පිසිනවා අනිත් කට්ටිය ආහාර පිසින්නේ නැහැ නිසා අපි දෙමු කියලා අදහසක් නැහැ කියනවා. මොකද වෙන්නේ? එනමුත් යම් පරිදි పూర్වයේ සිටි ඍෂිවරු අට්ඨක වාමක වාමදේව විස්සාමිත්ත යමතග්ගී අංගීරස භාරද්දාජ වාසෙට්ට කස්සප බගු යන ඍෂිවරු මහා යාගයෝ කළා. අසවල් පිරිස මහා යාග කරලා තියෙන මහා දන් දීලා තියෙනවා. සමහර අය පින් කරනෝනේ එහෙම මුල් කරගෙනත් පින්වත්නි. ඒකත් හොඳ දෙයක් තමයි සුගතියට යන දෙයක් තමයි. නමුත් මෙතන බුදුනෙතට පේනවා මහත්ඵල මහා ආනිසංස ගෙනත් දෙන්නේ. ඒතර මහත්ඵල කියන්නේ මොනවද පින්වත්නි? සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. ඒව තමයි මහා ඵල. මහා ආනිසංස කියන්නේ ඒවට පින්වත්නි හරින. ඒතකොට දැන් මේ සිතිවිලි වලින් මේ ඵල වලට ගෙනියන්නේ සුගතියට ගෙනියයි. නමුත් සුගතියට ස්ථාවර නැහැ. පහළට ආය අදගෙන එනවා කියනවා. මොකද මේ බලාපොරොත්තු වේ තියෙන ලාමක බව නිසා. අදහසේ තියෙන තමන් පිනක් කරන්න යනකොට දම්පැන් දෙනකොට කුසල සම්පත් දියුණු කරනකොට ඒක කරන්න යම් ලාමක අදහසක බැසගෙන ඉඳගෙන. ඒකයි. ඒ නිසා අපිට කරන්න පුළුවන් පොඩි දේ කරනවා නම් ශ්‍රේෂ්ඨ අරමුණක පිහිටා. මහත් ඵලයි පින්වත්නි. එහෙනම් මේ අරමුණයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. ආකල්ප සම්පත්තියයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕන පින්වත්නි. ආකල්ප සම්පත්තිය ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. ආකල්ප සම්පත්තිය ශ්‍රේෂ්ඨ නම් කරන දේවල් මහත් ඵල කරනවා. ආකල්ප සම්පත්තිය ශ්‍රේෂ්ඨ නම් ආකල්ප සම්පත්තිය මොකද්ද? දුක නම් වූ ආරි සත්‍ය ස්පර්ශ කරන අදහස. දුකේ හට ගැනීම නැතිවීම මාර්ග ස්පර්ශ කරන අදහස. සත්පුරුෂ ඇසුර ලැබමින් කෙලිසුන් දුරු කරන නිරන්තර දහම ශ්‍රවණය කරන අදහස.
චතුරාර්ය සත්‍යයෙන් මගේ හිතේ දෝංකාර දේවා කියන උදාර අදහස. මගේ හිතේ තියෙන රාග දේශ මොහ දුරු වේවා කියන අදහස. මගේ හිතේ මසුරු මල බැහැර වේවා කියන අන්න ඒ උදාර අදහස් පින්වත්. ඊළඟ දේශනා කරනවා එහෙම දන් දීලත් ඒක නා චාතුරු මහරජක යනවා කියනවා. හැබැයි මොකද වෙන්නේ? ආයෙත් මෙලොවට මෙනවා කියනවා. උඩ රැඳෙන්නේ. එහෙනම් උඩ රැඳි ඉන්න නම් ප්‍රාර්ථනාව ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. අදහස ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. කල්පනා කරන විදිය ශ්‍රේෂ්ඨ වෙන්න ඕන පින්වත්. දැන් අපි පහුගිය දවස්වල නාග සංයුත්තේ කතා කරනකොට අපිට තේරුණානේ. සුපර්ණ සංයුත්තේ, වලාහක සංයුත්තේ, ගන්ධකා මේ ගන්ධබ්බකායික දෙවිවරු මේ සංයුත්තේ ගැන කතා කරනකොට තේරුණානේ ලාමක ප්‍රාර්ථනාවල තියෙන හානිය. ඊළඟ දේශනා කරනවා ඊළඟට සාරිපුත්තේනි තව කෙනෙක් ඉන්නවා කියන සසරට විපාක ලබන දහසින් අනුභව කරන දහසින් දෙන්නේ නැහැ කියනවා. දන් දීම හොඳ දෙයක් කියලා දහසින් මේ විතරක් දෙන්නේ නැහැ කියනවා. මේ කුල චාරිත්‍රයක් නිසා අපි දෙමු කියන අදහසක් නැහැ කියනවා. අරගොල්ලෝ පිහින්නේ අපි පිහිනෝ ඒ නිසා දෙමු කියන අදහසක් නැහැ කියනවා. අතීතේ මහා ඍෂිවරු මහා මේ උතුම මේවා දීපු දේවල්ද යාග දීලා තියෙන අපිත් දෙමු කියන අදහස නැහැ කියනවා. මොකද වෙන්නේ? හිතනවා කියනවා එනමුත් මා විසින් මේ දානි දෙන කල්ලි මගේ සිතේ හරි සතුටක් උපදිනවා පහදිනවා මහා ප්‍රමෝදයක් පිනා යනවා සොම්නස උපදිනවා ඒ නිසා දන් දෙනවා කියලා දන් දෙනවා කියනවා. ත්‍රිය දන් දෙන්නේ ඇයි? සොම්නස නිසා. එක එක දේවල් කරනකොට සතුටක් ඇති වෙනවනේ පින්වත්නි. ඒ සතුට නිසා දන් දෙනවා. සතුට නිසා දන් දෙනවා. ඒ සතුට උදෙසා දන් දෙන ගුණාද මහත් ඵලකිනක් දෙන්නේ නැහැ කියනවා. හැබැයි මොකද වෙන්නේ? චාතුරු මහරජාට අරගෙන යනවා. චාතුරු මහරජගේ මහා 이르දීන් මහා යසසින් මහා අධිපති භවෙන් ඉන්නවා කියනවා. හැබැයි කල් ගත වෙද්දි ටික ටික අර පින අවසන් වෙනකොට 이르දී අවසන් යට වෙලා යනවා අවසන් වෙනවා ටික ටික යසස නැති වෙලා යනවා අධිපතිකම් නැති වෙලා යනවා ආයිත් පෙරලා මනුස්ස ලෝකේ. මහත් ඵල නැහැ. ඒ සොම්නස වෙනුවෙන් දන් දුන්නේ. එහෙනම් මේ සියලු ප්‍රාර්ථනා මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා නෙමෙයි, ශ්‍රේෂ්ඨ අරමුණු නෙමෙයි, ශ්‍රේෂ්ඨ අදහස් නෙමෙයි. ඊළඟ දේශනා කරනවා ඒ වගේම සාරිපුත්තේනි කෙනෙක් හිතනවා කියනවා සසරට අනුභව කරන අදහසක් නැහැ කියනවා. දන් දීම හොඳ දෙයක් කියන අදහසක් නැහැ කියනවා. කුල චාරිත්‍ර නිසා දන් දෙනවා කියන අදහසක් නැහැ කියනවා. අපි ආහාර පිසිනව අනිත් අය පිසින් නැති නිසා දෙමු කියන අදහසක් නැහැ කියනවා. අතීතයේ හිටපු මහා ඍෂිවරු දන් දුන්න අපි ඒ නිසා ඒව අනුගමනය කරන්න ඕන කියලා අදහසක් නැහැ කියනවා. හිත සතුරු නිසා පහදින නිසා කියන අදහසක් නැහැ කියනවා. එනමුත් මොකද වෙන්නේ? හරි පුදුමයි. එනමුත් දේශනා කරනවා ලස්සන වචනයක් තියෙනවා පින්වත්නි. අපිචකෝ චිත්තාලංකාරං චිත්ත පරික්ඛාරන්ති දානං දේති. සිත අලංකාර කරන අදහසින් දන් දෙනවා කියනවා. සිත අලංකාර කරන පරිස්කාරකයක් කියන අදහසින් දන් දෙනවා කියනවා. සිත අලංකාර කරන ඒ වගේම කෙලෙස් දුරු කරන පරිස්කාර තියෙනවා පින්වත්. මොනවද කෙලෙස් දුරු කරන පරිස්කාර? සම්මා දිට්ඨිය කෙලෙස් දුරු කරන පරිස්කාරකය. සම්මා සංකල්ප කෙලෙස් දුරු කරන පරිස්කාරකය. සම්මා වාචා කෙලෙස් දුරු කරන පරිස්කාරකය. සම්මා කම්මන්ති සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ මොනවද පින්වත්නි? කෙලෙස් දුරු කරන පරිස්කාරක. සිත අලංකාර කරන පරිස්කාරක. සිත එක්තෙන් කරන පරිස්කාරක. සම්මා සමාධිය උපදවන පරිස්කාරක. භාග්‍යතුන් දේශනා කරනවා සෝතං දානං දත්තා කායස්ස බේදා පරම් මරණ බ්‍රහ්ම කායිකානං දේවානං සහව්‍යතං uppajjati. හරි පුදුමයි. මොකද වෙන්නේ? සෝතං කම්මං කෙපෙත්වා තං ඉදායින් තං යසං තං ආදිපතේයං අනාගාමී හෝති අනාගතත්තා ඉත්තත්ත. ඊළඟට බුදුරජාණන් දේශනා කළා සාරිපුත්තේනි තව කෙනෙක් ඉන්නවා කියනවා අනාගතේ විපාක ලබන අදහසින් පරලෝදි ලබන අදහසින් දන් නොදී කියනවා.
දන් දීම නම් හොඳ දෙයක් කියලා අදහසින් දන් නොදී කියනවා. මේක අපි අතීතයේ කුල චාරිත්‍රයක් ඒ නිසා මේ කරගෙන යමු කියන අදහසින් දෙන්නෙත් නැහැ කියනවා. අපි දානි පිහිනවා අනිත් අය දානි පිහින්නේ දානි උයන්නේ. ඒ නිසා අපි උයන පිරිස නොයන උයන්න තියට දුන්නේ නැත්තොත් එහෙම හොඳ නැහැ. ඒ නිසා අපි දෙමු අදහසින් දෙන්නෙත් නැහැ කියනවා. ඊළඟට අහනවා අතීතයේ හිටපු ඍෂිවරු මහා දාන දීලා තියෙන අපි ඒ අනුගමනය කරන්න ඕන. එහෙම අනුගමනය කරන අදහසින් දෙන්න යන්නෙත් නැහැ කියනවා. එහෙම නැත්නම් මගේ හිත සතුටටපත් වෙනවා පහදිනවා දන් දෙනකොට ඒ නිසා මම දන් දෙනවා ඒ අදහසත් නැහැ කියනවා. හැබැයි මෙන්න මේ අදහස තියෙනවා කියන අපිචකෝ චිත්තාලංකාරතං චිත්ත පරික්ඛාරಂತಿ දානන්දේති. මොන අදහසින්ද? සිත අලංකාර කරන විදියට. සිතේ දියුණුවට උපකාර කරන විදියට. මේ දාහනේ දෙනකොට සිතේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. අන්න සිත අලංකාර කරන එක අනුග්‍රහ කරනවා. සම්මා සංකල්ප උපදවන්නට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම මෙන්න මේ දේවල් උපදවන්න. ඒ විතරක් නෙමෙයි. මොකද මේ අපි හරි හම්බ කරන දේවල් වලට පින්වත්නි අපේ හිතේ ස්වභාවයක් තමයි ලෝභය ඇති වෙනවා. මසුරු බව ඇති වෙනවා. මසුරු භාවයේ ස්වභාවය තමයි අතහරින්න හිතෙන්නේ. අතහැරිය ප්‍රමාණ සහිතයි. හිතෙන්නේ අතහරින්න. එතකොට ඒකට කියනවා මේ මසුරු මල බව සහිත බව කියන එක. එතකොට මේ ඡාගේ දියුණු කරන එකේ මේ විත්තත දන කියන සූත්‍රයේ තියෙන පින්වත්නි ඉද බික්කවේ අරිය ශාවකෝ විගත මල මච්චරේන. ඒ කියන්නේ මසුරු මල දුරු කළ සිතින් චේතසා අගාරං අජ්ජවසති ගිහි ගෙදර වාසය කරනවා කියන. මසුරු මල දුරු කළා තියෙන. ඒතර ගේ ඕන වෙලාවක අතහරින්න පුළුවන් හිතක් හදන්න ඕන. යාන වාහන අතහැරපු හිතින් ඉන්න ඕන. එතකොට ඒකින යම් ශ්‍රමණයන්ට වේවා බ්‍රාහ්මණයන්ට වේවා ආහාර පාන ඕන වෙලාවක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයනාසන, ආවාස, ප්‍රදීප උපකරණ මේවා ඕන වෙලාවක අතහරින්න පුළුවන්කම තියෙනවා උට. මච්චේර මල කියලා කියන්නේ ඒකට පින්වත්. මසුරු මල දුරු කුලසිතින් අජ්ජාවසදී. මුත්ත චාගෝ. දැන් දෙන්න මොකද දෙන්න අත්හැරලා ඉන්නේ. පයත පානි අත් දෙක සෝදගෙන ඉන්නේ. බොස්සක් ගරතෝ නිවනට ඇරිලා තියාගෙන තමයි ඉන්නේ එතකොට ඔහො. නිවනට ඇරිලා ඉන්නේ හැමතිස්සෙම. මේවත් එක්ක සම්බන්ධ වෙච්ච කෙලෙස් තියෙනවා නම් ඒව දුරු කරන අදහසින් ඉන්නවා. යාචයෝග ඒ කෙනා ඉල්ලන්න සුදුසුයි කියන ඕන කෙනෙකුට. ඔන්න ඔය තමයි ඡාගේ පුරුදු කිරීම කියන එක තියෙන්න ඕන පින්වත්නි. ඒ අදහසින් දන් දෙන කෙනා පින්වත්නි. ඒතර සාරිපුත්තයන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහන සාරිපුත්ත මොකද හිතන්නේ මේ වගේ කට්ටිය මේ ලෝකේ ඉන්නවද නැද්ද කියලා අහනවා. සිත අලංකාර කරන අදහසි. චිත්ත පරික්ඛාරයේ විදියට සිත රැස් කරන අදහසින් මේ විරාගී කුසල් සිතක් රැස් කරන අදහසින් දන් දෙන කට්ටිය ඉන්නවද කියලා අහනවා. එහිමයි ස්වාමීන් කියනවා. සාරිපුත්තේනි එහිලා යම් කෙනෙක් ඒතොර අපේක්ෂා රහිතව දන් දෙනවා නම් විපාක ලබන අදහසින් යුතුව දන් නොදෙයි නම් සසරට රැස් කරන්නේ මේ කියන අදහසින් දන් නොදෙයි නම් දන් දීම නම් හොඳ දෙයක් නොවේ කියලා හිතාගෙන දන් නොදෙයි නම් අපගේ මව්පියන් විසින් මුතුන් මිත්තෝ විසින් දන් දුන්න ඒ නිසා අපි දන් දෙමු කියන අදහසක් නැත්නම් මේක පුරාණ චාරිත්‍රයක් කියන අදහස නැත්නම් මේක අතහරින්න හොඳ නැහැ නිසා අපි දිගටම කරගෙන යන්න ඕන කියලා අදහස නැත්නම් අපි ආහාර පිසිනව මේගොල්ලෝ ආහාර පිසින්නේ ඒ නිසා අපි මේ ආහාර පිසින අපි නොදී ඉන්න එක හොඳ නැහැ කියලා අදහසින් දෙන්නේ නැත්නම් පූර්වේ හිටපු අතීතයේ හිටපු අය මහා දාන දීලා තියෙන අපි ඒ කට්ටිය අනුගමනය කරන්න ඕන කියන අදහසක් නැත්නම් දන් දෙනකොට මගේ හිත පහදිනවා පැහැදීමේ යුක්ත වෙනවා කියලා අදහසක් නැත්නම් එනමුත් චිත්තාලංකාරයේ පිණිස හිත සංසිඳ වීම පිණිස විදර්ශනාව දියුණු කිරීම පිණිස දන් දෙනවා නම්
සම්මා දිට්ඨිය වඩන අදහසින් දන් දෙනවනම් සම්මා සංකල්ප වඩන අදහසින් දන් දෙනවනම් ඒකට කියන ප්‍රඥාව වඩනවා කියලා පින්වත්නි. ඒතර මේ සම්මා දිට්ඨිය ගැන කියද්දී බුදුරජාණන් දේශනා කරන ඒතර මේ දානේ විපාක තියෙනවා කියලා හිතේ විශ්වාසයක් තියෙනවනම් ඒකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. සාමාන්‍ය හිතවල පින්වත් දන් දීමේ විපාක හිත විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ නැති වුණාට පස්සේ මොකද කරන්න ඕන අපි? ඒ හිතේ විශ්වාසය කියන එක උපද්දන අදහසින් අපි දාණයට පුරුදු කරන්න ඕන. ඒතර වඩන්නේ අපි සම්මා දිට්ඨිය. ඒතර වඩන්නේ අපි සම්මා දිට්ඨිය. ඒ වගේම තමයි අපි හරි හම්බ කරන දේවල් වලට පැවිද්දෙක් වේවා, ඒතකොට ගිහියෙක් වේවා. දැන් පැවිද්දෙක් නම් සිව්පසයේ තියෙනවා. ඒතර මේ සිව්පසයට මසුරු බව ඇති වෙන්න පුළුවන්. ඒතර මේ මසුරු බව දුරු කරන අදහසින් තමයි එතකොට අපි අතහරින්නේ ඒවා. මසුරු බව දුරු කරන අදහසින් අතහරින්න පුරුදු වෙන්න ඕන අපි. මේ මසුරු මල තියාගෙන යනකොට මේ සසරට වැටෙනකොට ඊර්ෂ්‍යාවෙන් යට වෙලා යනවා පින්වත්. ඒතර ඊර්ෂ්‍යාව අතහරින අදහසින් අපි දන් දෙන්න ඕන. ඒතර ඒ වගේ උදාර හිතකින් පුරුදු කරනකොට පින්වත්නි භාගතුනා දේශනා කරනවා ඔය විදියට සමත විදර්ශනා වඩන්ට උපකාර වෙන විදියට චිත්තාලංකාරයට හිතේ දියුණුව පිණිස කියා දන් දෙනව නම් අන්න ඒ වගේ කෙනා කය බිඳී මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ අතරට යනවා කියලා කියනවා. කොහෙටද යන්නේ? බ්‍රහ්මකායික දෙවියන් අතර. මේ කර්ම විපාකේ ගෙවා දමයිද ඒ 이르දිය, ඒ යසස, ඒ අධිපති බව ගෙවා දමා අනාගාමී වෙයි කියනවා. ඊයලි මිනිස් ලෝවට නොයන සුළු වෙයි කියනවා. මේ දානේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද පින්වත්නි අපිට? පින් කරනකොට, මුදල් අතහරිනකොට, ශ්‍රමය අතහරිනකොට කොච්චර දෙයක් හිත හදන්න පුළුවන්ද අපිට? ඒකට ඉතින් සුන්දර යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන පින්වත්නි. සුන්දර යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒතර ප්‍රඥාව වඩවන යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. මසුරු මල කියන එක අපේ හිත දිහා බලබලා ඒකින්ම හිත නැති කරන්න මසුරු මලම නැති කරන අදහස තියෙන්න ඕන. දන් දීමේ විපාක තියෙනවා කියන විශ්වාසය බලවත් හිතේ උපද්දන්න. ඒ වගේම තමයි නික්කම්ම සිටිවිලි දියුණු කිරීම පිණිස. සමහරලාට අපිට ඒව දෙන්න ගියාට පස්සේ සමහරලාට අපේ හිතවල ගැටීම් සිටිවිලි ඇති වෙනවා. ඔහොම දුන්නම් මදිද මෙහෙම දුන්නම් මදිද මෙහෙමත් දෙන්න ඕනද? හරි වැඩක් නෙමෙද කියලා සමහරලාට ඒකට පටික සිටිවිලි ඒව දුරු කරන අදහසින් දෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ විසාකාවේ එක්තරා අවස්ථාවක වෙන වර 7ක්ද 8ක්ද ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ අහන ඔබට ලැබෙන එකේ ඵලයේ කුමක්ද කියලා. අනේ ස්වාමීනි මට ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය භාවනා වඩන්න හරි පහසුයි කියනවා. මේ දන් දී පුරුදු කරනකොට පින්වත්නි. පුදුම දෙයක් ඒක. සාරිපුත්තේනි මේලා ඇතම් කෙනෙක් දෙන දානේ මහත්ඵල නැත්නම් මහා ආනිසංස නැත්නම් ඒකට හේතුව ඕකයි කියනවා. සාරිපුත්තේනි යම් කෙනෙක් දන් දෙනකොට මහත්ඵල නම් මහා ආනිසංස ලැබෙනවා නම් ඒකට හේතුව ඕකයි කියනවා. දන් දිදී හිතන්න ඕන. චතුරාර්ය සත්‍ය ස්පර්ශ කරන උදාර අදහස තියෙන්න ඕන පින්වත්නි. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන උදාර ඔබට මතක ඇති මම මීට ඉස්සෙල්ලා දවසක් කියලා දුන්න මනාපකායි සූත්‍රය. මේ මනාපකායි සූත්‍රයේ තිබුණ හරි ලස්සන කාරණාවක් පින්වත් ඔබට මතක ඇති. චිත්ත ගෘහපතිතුමා උග්ගසිරිතුමා මේ මනාපදායි මේ සූත්‍රයේ තියෙන මනාප දේවල් දීලා යම් ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. දෙවියන් අතර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා බණ අහදී සෝතාපන්න වීම පමණයි වෙන්නේ. එතකොට මේ උග්ගසිරිතුමා මරණයටපත් වෙදී පිළිගන්නේ අනාගාමී කෙනෙක් විතරයි මැරෙන්නේ පින්වත්නි. ඒතර ඒ දක්වා එතෙන්ට හිත අරගෙන තියෙන කොමකද එතකොට මේ දානේ. ඒ දේශනාවෙන් හොඳට පැහැදිලි ඒක. චිත්තාලංකාරය පිළිස තමයි දාන හිත දිහා හොඳට බලබලා. අය ආශ්චර්ය දේවල් කරනෝනේ එතුමා. මතකද නේ ඔබට? තමන්ගේ බිරින්දෑවරු නැගනිවරු විදිහට තියාගන්නවා. කැමැති බිරින්දෑවකට මේ වෙන අම්මල ගාවට හරි වෙන සැමියෙක් ගාවට යන්න අවස්ථාව හරි ගස්සලා දෙනවා. එහෙමත් අතහරිනවා. බ්‍රහ්මචාරී සීලේ පිළිටනවා.
අද සමහර දෙමව්පියන්ට දරුවෝ අතහැර ගන්න බෑ. නැද්ද එහෙම බලන්න එහෙම. හරි මසුරුයි. එළියට පහලට බහින්න බෑ, වෙන කිසි කෙනෙක් ඇසුරු කරන්න බෑ. බලන්න එහෙම මසුරු බවින් ඉන්නකොට කොච්චර හානියක්ද බලන්න පින්වත්නි. සත්පුරුෂයෙක් ඇසුරු කරන්න නෑ. බණපදයක් අහන්නේ යන්න නෑ, සිල් ගන්න යන්න නෑ, සමහරට ගෙවල් වලින් එළියට බහින්න නෑ. මසුරු බව. සමහර සැමියෝ ඉන්න බිරින්දෑවට වෙන කිසි කෙනෙක් ඇසුරු කරන්න බෑ. බිරින්දෑවරු ඉන්න සැමියට වෙන කිසි කෙනෙක් ඇසුරු කරන්න බෑ, කතා කරන්න බෑ. ඉතින් එහෙම ඉන්නකොට පින්වත්නි විශාල හානියක්. එහෙමනේ මේ වෙලාවට විශ්වාසය තියෙන්න ඕන පින්වත්නි අපේ හිතවල. විශ්වාසනීය ජීවිතයක් තියෙන්න ඕන. සීලවන්ත ජීවිතයක පිහිටලා ඉන්නවනම්, ශ්‍රද්ධාවන්ත ජීවිතයක පිහිටලා ඉන්නවනම්, එතකොට එහෙම ශ්‍රද්ධාව හඳුනගෙන තියෙන්න ඕන දෙන්නගේ, දරුවන්ගේ, දෙමව්පියන්ගේ, සැමියාගේ, බිරිඳගේ. එතකොට මේ විශ්වාසනීය බව තියෙනවා නම් පින්වත් යම් කෙනෙක් කතා කළත් මොකද වෙන්නේ? කැලිය අඩු වෙනවද? ඔව් හරි පුදුමයි මේක. දරුවෝ කවුරු හරි කෙනෙක් කතා කළා කියලා ගමනක් ගියා කියලා කැලිය අඩු වෙනවද? මසුරු බව. ඊට පස්සේ ඉරිසියාව, ඒවත් එක ද්වේෂ කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, අභූත චෝදනා කරනවා. මසුරු මල දුරු කරන්න බැරුණා වෙන හානිය. ඊට තමන්ගේ සමහර දරුවෝ පොඩ්ඩක් එලිපහලට ගියන් තාත්තා අම්මා සැක කරනවා. සමහරලාට අම්මා තාත්තා සැක කරනවා දරුවෝ මුල් වෙලා. වැඩිහිටි දරුවෝ අනිත් අය සැක කරනවා. සමහරලාට වැඩිහිටි කෙනාව සැක කරන බාල කෙනාට තියෙන වැඩිපුර ආදරේ නිසා, මසුරු බව නිසා, ආදරේ නෙවෙයි මසුරු බව නිසා. ඒකත් එක්ක ඊට පස්සේ අර කෙනාට අඩත් තේට්ටම් කරනවා. ඥාතියා සැක කරනවා. විශාල ව්‍යසනයක් පින්වත් තියෙන්නේ. කොහොමද මේ මසුරු බව නිසා? ඒ නිසා මේ මසුරු බව නම් වූ කාරණය දුරු කරගෙන ඉන්න සුන්දර දහම් පණිවිඩයක්. දානෙම්ම, ත්‍යාගයෙන්ම ශ්‍රේෂ්ඨ බවට සීල සම්පත්තිය පිහිටලා, තිරුවන් සරණේ පිහිටලා, මේ ත්‍යාගයෙන්ම හොඳට මසුරු මල දුරු කර කර සම්මාදිට්ඨිය වඩමින් සම්මා සංකල්ප පුරුදු කර කර එතකොට කටයුතු කළොත් පින්වත්නි කොච්චර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇති කරගන්න පුළුවන්ද පින්වත්නි. එහෙනම් මේ ආමිෂ දානෙ දීලා එසේ පුළුවන් නම් ධර්ම දානෙ දීලා කොතරම්නම් ලාභයක් ජීවිතයට කරගන්න පුළුවන්ද පින්වත්නි. ඉතින් ඒ නිසා මේ උදාාර ලාභය, උදාාර යහපත රැස් කරගන්නට මේ පින්වත් සිල් දනාට වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 56 හලියද්ද දන්තුරේ පදිංචි පින්වත් පී ප්‍රේමදාස මහත්මයා ඇතුළු දූදරු පිරිස ඒකරාශී වෙලා මීට වසරකට පෙර මිය පරලෝකීය ආර්.ජී. ප්‍රේමාවතී රණතුංග මෑණියන්ට පින් අනුමෝදන් කරන උදාාර අදහසින්. ඉතින් මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින් සීල් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝ රත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝ රත්නයට, විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ සංඝ පිරිසට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්වුණු උදාර පින මීට වසරකට පෙර මිය පරලොව ගිය ආර්.ජී. ප්‍රේමාවතී රණසිංහ පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය 56 හලියද්ද දන්තුරේ පදිංචි පින්වත් පී.ඒ. ප්‍රේමදාස පින්බර මහත්මයාට දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට කොරෝනා වෛරසයෙන් පීඩා වෙන ලෝකවාසී ජනතාවට ශ්‍රද්ධා මාධ්‍යාලයේ සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.